අපේ සමාජයේ ඕනම කාන්තාවකට මවක් වෙන එක හීනයක්නේ. දරුවෙක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉඳලා තමන් ගැබ් ගත්තට පස්සේ දරුවා ප්‍රසූත කරනකන් ඒ කාලය තුල ඉතාමත් ඕනෑකමින් ඒ ගැබ පිළිබඳව දරුවා පිළිබඳ අනාගත අපේක්ෂාවන් දල්වගෙන ඉන්නවා. එතකොට මේ කාලය තුල මොනවද කරන්න ඕන පරීක්ෂණ? කොයි ආකාරයෙන්ද මේ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ? සමහර වෙලට ඒවා කෙනෙකුට රහේලිකාවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වඩා හොඳින් දැනගෙන ඉන්න ඔබේ ඉලක්කයට එහෙම නැත්නම් නිරෝගීමත්ව දරුවෙකු බිහි කරන්න හේතු වෙන්නට පුළුවන්. අපි අද ඒ සඳහා වන පරීක්ෂණ පිළිබඳව කතා කරන්නේ. අපි වෙනුවෙන් ආරාධනා කළා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ විශේෂඥ වෛද්‍යතුමාට ආයුබෝවන්තුමාට. මේ කාලය ඇතුලේ ගර්භණී කාලය තුල මොනවද වැඩිපුරම ගැබිණි මවක් අවධානය යොමු කරන්න ඕන පරීක්ෂණ? අපි කෙටියෙන් ආරම්භයක් කරගමු. ඔව් ඇත්තටම මුලින්ම ඔබ ගර්භණී භාවයට පත් වෙලාද කියලා දැනගන්න බලන පරීක්ෂණ දැන් ඉස්සර කාලේ තිබ්බේ නැහැ. දැන් කාලේ එහෙම තියෙනවා. ප්‍රධානම පරීක්ෂණය තමයි මුත්‍රා පරීක්ෂණයක් කරලා ඔබ දැනගන්න ඕනේ ගර්භණී භාවයට පත් වෙලාද නැද්ද කියලා. අද තියෙන මේ වෙන පරීක්ෂණ බොහොම සංවේදී. ඒ කියන්නේ කලින්ම අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඔබ ගර්භණී භාවයට පත් වෙලාද නැද්ද කියලා දැනගන්න කෙනෙකුට ඔසප්පීම පිළිවෙලට හැදෙනවා නම් එහෙම නැත්නම් අක්‍රමවත්ව හැදිලා Tamanට ගර්භණී භාවයට පත් වෙලා කියලා හැඟෙනවා නම් සැකයක් මතුවෙනවා. උදේම රැය ඉඳලා උදේම ගන්න මුත්‍රා ප්‍රමාණය අරගෙන භාජනයකට පොඩි කන්ටේනර් එකකට අරගෙන ඖෂධ වලින් සැලකින් ගන්න පුළුවන් රුපියල් 30ක් 40ක් වෙනවා මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් එකක්. ඒක ඒ පොඩි පටියක් වගේ එකක්. ඒක උදේ මේකට දාලා යූරින් එකට දාලා එළියට ගන්නවා. අරන් විනාඩි 5ක් තිනොත් ඉරි දෙකක් මතුවෙනවා නම් ඒ කියන්නේ පොසිටිව්. ඒ කියන්නේ ගර්භණී භාවයට පත් වෙලා. ඉරි දෙකක් මතුවෙන්නේ නැත්තම් අපෝ දවස් කිහිපයක් ඉඳලා කරන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නැත්තම්. ඉතින් මේක තමයි මුත්‍රා පරීක්ෂණය ගර්භණී භාවයට පත් වෙලා තියෙනවද නැද්ද? මේකට ඖෂධ වෙළඳසැලකින් මේ ෆාමසි එකකින් ලබා ගන්න පුළුවන්. රසායනාගාරයකට ගිහිල්ලා රස්තියාදි වෙලා නැවත රිපෝට් එකක් ගන්න අවශ්‍ය නැහැ. මේ ගන්න අර පටිය සෙලෝ ටේපකින් තියලා කොලේක අයලෙව්වම ඒ වෛද්‍යවරයා පිළිගන්නවා. මොකද මේක උසාවියට ගෙනෙන දෙයක් නෙවෙයිනේ. සමහරව අපි දැකලා තියෙන මේක රසායනාගාරයට ගිහිල්ලා ආපහු රුධිර පරීක්ෂණයක් කරලා. රුධිර පරීක්ෂණයක් කිසිසේත්ම කළ යුතු නැහැ මුල් කාලයේදී. මොකද එහි මිල අධිකයි. නම් මිල හින්දා විතරක් නෙවෙයි අනවශ්‍ය දෙයක් කරන්න. ඉතින් පළවෙනිට යූරින් පරීක්ෂා කරලා පොසිටිව් නම් ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් කියලා ගර්භණී භාවයට පත් වෙලා කියලා දැනගත්තා නම් ඊළඟ පරීක්ෂණ ඊළඟට ඔබ යොමු වෙන්න ඕනේ ගාමී සායනයට ඔබගේ ප්‍රසූත කරන වෛද්‍යවරයා වෙත යොමු වෙන්න ඕනේ. ඊළඟ පරීක්ෂණ ඊට පසුව කරන්නේ. ඔව්. ඊට පස්සේ රුධිර පරීක්ෂාවන් සඳහා යොමු වෙනවා නම් කොහොමද ඒක කරන්න ඕනේ? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන දෙයක්ද මේ කාන්තාවක් එනකොට වෛද්‍යවරයා වෙත තමාගේ ගමේ ක්ලිනික් එකේ එහෙම නැත්නම් මාතෘ සායනේ රෙජිස්ටර් ලියාපදිංචි වෙලා පෞල් සායක සේවිකාව දෙන පරීක්ෂණ කීපයක් කරගෙන එනවා. ඉතින් කෙසේ වෙතත් කවුරු කරත් මේ කර යුතු පරීක්ෂණ කීපයක් තියෙනවා. මුන් පළවෙනිම දේ තමයි ෆුල් බ්ලඩ් කවුන්ට්. ඒවත් රුධිරයේ හීමොග්ලොබින් සහ ඒ සංඝටක බලන එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියලා මේකට කියනවා. මෙහිදී බලන්නේ හීමොග්ලොබින් ප්‍රමාණය බලනවා. ඊට අමතරව රුධිර පට්ටිකා ප්‍රමාණය බලනවා. වෙනත් ඒ සෛලයේ වල තියෙන අගයන් බලනවා. ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ හීමොග්ලොබින් සහ රුධිර පට්ටිකාව ප්ලේට්ලට් බලන එක. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරනවා. ඒක වැදගත්. ඊළඟට නොයෙකුත් පරීක්ෂණ කරනවා. මින් අතරින් VDRL කියලා පරීක්ෂණයක් කරන මේකෙන් සිෆිලිස් කියන සමාජ රෝගය තියෙනවද කියලා බලනවා. මේකේ තියෙන සැක සහිත අයට නෙවෙයි මුළු හැමෝටම මේක ලබා දෙනවා. මොකද සැක සහිත අයගේ විතරක් කරන එක ඉතාමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉස්සර කාලේ මේ සිෆිලිස් කියන රෝගය සමාජ රෝගය තිබ්බා යම් තරමක් දුරට බහලව. එතකොට ඒක දරුවට යන්න පුළුවන්. ඉතින් මේ අය මෙහෙම තියෙනවද කියලා බලන්න ඒක කරන්නේ VDRL කියන පරීක්ෂණය. ඊට අමතරව HIV පරීක්ෂණය දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තිනවා හැමෝටම කරන්න කියලා. HIV පරීක්ෂණය සායනවල කරනවා පුද්ගලික අංශයේත් කරනවා ඒක කරනවා. මොකද ඒකත් හැමෝටම කරනවා
එක කට්ටියකට විතරක් කරලා මේ රෝග ඉතිහාසය අහලා කරන්නේ නැහැ. හැමෝටම කරන දෙයක්. ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිබඳ අපි පරීක්ෂණ කරනවා TSH පරීක්ෂණ. TSH කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි උත්තේජක හෝමෝනේ කරලා බලනවා. මොකද තයිරොක්සින් අඩු වුණොත් ගර්භණී භාවයේදී ඒ දරුවාගේ බුද්ධි වර්ධනයට බලපානවා. එම නිසා ඒක කරනවා. සමහර දැන් පිටරටවල නම් ලංකාවේ පුද්ගලිකාංශය හෙපටයිටිස් කියන රෝගේ වෛරස් ආසාදනය හැදිලා තියෙනවද කියලා බලනවා. මොකද හෙපටයිටිස් හැදිලා තියෙනවා නම් මවට ඒ රෝග වාහකයෙක් නම් දරුවට ඒක හැදුනොත් දරුවා බොහෝ දුරට රෝග වාහකයෙක් මේ රෝගේ පතුරවන්න පුළුවන්. ඒ වගේම උපතේදී මවට හැදිලා තියෙන උපතේදී දරුවට හැදෙන එක වළක්ව ගන්න යම් ප්‍රතික්‍රම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව කරනවා. අනිත් ප්‍රධානම දේ තමයි රුධිර වර්ගය බලන එක. රුධිරයේ වර්ගය බලන එක ඉතාමත්ම වැදගත්. රුධිර සමහර වෙලාවට රීසස් නෙගටිව් වර්ගයේ රුධිරය තියෙනවා නම් මවට එතකොට ස්වාමි පුරුෂයාගේ රුධිර වර්ගය බලලා ඒකට සමහර වෙලාවට ගර්භණී භාවයේදී රුධිර පාරවීණය කරන්න අවශ්‍ය වෙන ප්‍රසූතියේදී අවශ්‍ය වෙන්න පුළුවන් විරල ලේ වර්ගයක්ද කියලා දැනගන්න ඕනේ. මේ සඳහා මේ ප්‍රධානම රුධිර පරීක්ෂණ ටික ගර්භණී භාවයේ මුල් අවධියේ කරනවා. ඔව්. ඊට පස්සේ මේ යූරින් පරීක්ෂණය, මුත්‍ර පරීක්ෂණය ඔබතුමා මුලින් සඳහන් කළා ගැප් ගෙනද නැද්ද කියලා පරීක්ෂා කරන්නත් එහෙම මේ මුත්‍ර පරීක්ෂණයකින් කරන්න පුළුවන්. ඒ හරුණට පස්සේ නැවත යූරින් ෆුල් රිපෝට් පරීක්ෂණයක් කරනවා. ඒකෙදී අපි බලනවා දැන් ඕනෑම කෙනෙක් මාසකට වරක් ගර්භණී භාවයේදී යූරින් ෆුල් රිපෝට් එකක් කළ යුතුයි. මේක ස්ක්‍රීනින් පරීක්ෂණයක් වගේ. ඒ කියන්නේ අපි දැනගන්න පුළුවන් මුත්‍රා ආසාද තියෙනවද කියලා. කෙනෙකුට සීනි තියෙනවද කියලා දැනගන්න පුළුවන්. කෙනෙකුට මුත්‍රාවල ප්‍රෝටීන්ස් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මුත්‍රා පරීක්ෂණයක් කළ යුතුමයි. හැම මාසයකටම වරක් මුත්‍රා ආසාදන රෝග ලක්ෂණ නැතුව තියෙන්න පුළුවන්. එහෙනම් මුත්‍රා පරීක්ෂණයක් කර ගැනීම වැදගත්. හොඳයි අපි අද දවසේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ කාන්තා හා ළමා රෝහලක් විදිහට ඔබ සේවාවන් ලබා ගන්න 9 වෙල්ස් රෝහල සමග එකතු වෙලා තමයි මේ දැනුවත් කිරීම ඔබට කරන්නේ. ගර්භණී කාලයේදී සිද්ධ කරන පරීක්ෂාවන් කෙබඳුද කියන කාරණේ අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. හොඳයි විජිත් විද්‍යාභූෂණ ප්‍රසවහා නිවේද විශේෂඥ වෛද්‍යතුමත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ ගර්භණී සමයේ සිදු කළ යුතු පරීක්ෂණ පිළිබඳව. පරීක්ෂණ කීපයක් ගැන වෛද්‍යතුමා අපි කතා කළා. මේ පරීක්ෂණ අතරිනුත් මේ කරන කාල සීමාව කරන පරීක්ෂණ අතරින් වඩා වැදගත්ම පරීක්ෂණය වෙන්නේ මොකක්ද? ඔය ඇත්තට මේ තමයි වැදගත්ම ප්‍රශ්නේ. ඕනෑම කෙනෙක් ගර්භණී භාවයට පත් වුණාම වෛද්‍ය විද්‍යාත්මක සාධක වලට අනුව ගර්භණී භාවයේදී වැදගත්ම පරීක්ෂණය. ගර්භණී භාවයේ අඩිතාම වගේ අත්‍යවශ්‍යම දේ තමයි ඩේටින් ස්කෑන් පරීක්ෂණය. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුමයි මේ දින හරියද බලන්න. අපි කොහොමද ගර්භණී භාවයේදී අපි කියනවා ගර්භණී භාවයේදී සති 12යි. සති 12 නම් කොහොමද අපි සති 12යි කියලා කියන්නේ? සති ගර්භණී භාවයට පත් වෙන්නේ කවදද කියලා දැනගන්නේ. අපි හිතනවා මේ ලෝකයේ හැම කාන්තාවක්ම යන්ත්‍රයක් වගේ හරියට ඔසම්පීම හැදිලා සති දෙකෙන් ඩිම්බයක් පිට වෙනවා. එදාම ගර්භණී භාවයට පත් වෙනවා කියලා උපකල්පනය කරලා තමයි අපි සති ගාන දෙන්නේ. බබා ලැබෙන දිනේ දෙන්නේ. මනුෂ්‍ය වර්ගයාගේ ගැප් කාලේ සති 40යි කියලා. නමුත් හැමෝගෙම මෙහෙම වෙන්නේ නැහැ. මුල් කාලෙදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරලා බබාගේ දිග බලලා දින හරියද කියලා බලනවා. ඒ කියන්නේ උදාහරණයක් ලෙස අද දිනට අන්තිමට ඔසප්පු දිනේ සිල සති 8යි නම් සති 8ේදී කලලේ දිග වෙන්න ඕනේ මිලිමීටර් 16යි. අදට සති 9යි නම් මිලිමීටර් 23යි. අදට සති 10යි නම් මිලිමීටර් 30යි. එතකොට මොහොතක් දෙන්න වෛද්‍යතුමා අපි වෙලා බලන්න.
අව්ව සැරයි නේද මාමා. බොමුද සීතල වතුර වීදුරුවා. අපි රූප සටහන් වලට යමුනොත් ඔබ මේ දකින්නේ සති 12ක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක්. මේ තියෙන හිස පැහැදිලිවම තියෙනවා. මෙතන තට්ටම් ප්‍රදේශයේ තියෙනවා. මෙතනට දිග බලලා තමයි අපි දින හරිද කියලා කියන්නේ. කෙනෙක්ගේ සති 12යි නම් මිලිමීටර් 54ක විතර තියෙනවා. එතකොට අද මිලිමීටර් 54ක් තියෙනවනේ හරියට සති 12යි කියනවා. එතකොට මේ දිග මිලිමීටර් 30යි නම් සති 10යි. සති 12යිදී සති 10යි. ඒ කියන්නේ බබා පොඩි වෙලා නැහැ. දින වැරදි. මේක මෙහිදී වර්ධනය නෙවෙයි බලන්නේ මුල් කාලේ ස්කෑන් ඩේටිං ස්කෑන් පරීක්ෂණය කරන්නේ දින හරිද කියලා බලන එක. එතකොට මේ ඔබ දකින්නේ නැවත පරීක්ෂණය මේ පැහැදිලිවම මේ සති 12 ස්කෑන් එකේදී අපිට බලන්න පුළුවන් මොලේ අත් කකුල් උදර බිත්තිය හිස් කබල වැඩිලා තියෙනවාද ඒවා අමතර වාසි සති 12 ස්කෑන් එකේදී අපිට මේ ඇඟිලි පවා පේනවා. මේ තියෙන ඇඟිලි පවා පේනවා. ඉතින් ඒවා අමතර වාසි මේ දකින්නේ 4D ස්කෑන් පරීක්ෂණයක් 4D මේ ඔබ දකින්නේ සති 10ක විතර 4D ස්කෑන් පරීක්ෂණ අත් කකුල් කන මේ හැම දෙයක්ම පේනවා මවට තේරුම් ගත හැකි ආකාරයට පේනවා. මේ තියෙන්නේ තවත් මේ නවීන තාක්ෂණයට අනුව කරන මේ අත් පේනවා කන පේනවා නහය මේ නිකට ඔක්කොම පේනවා. මේවා ඇත්තම මවට පියාට දැක ගැනීම සඳහා අපිට උපකාරී වෙනවා. මොකද ප්‍රථම වතාවට තමාට උපදින්න දරුවා බලා ගන්න පුළුවන්. මේ ඇඟිල්ලක් උරන ආකාරය මේවා 4D තාක්ෂණය මගින් මේ සියලුම පින්තූර මම ගත්තේ ඇත්තටම මේ දරුවෙක් hina වෙන ආකාරය පවා සමහර වෙලාවට දකින්න පුළුවන් හැම විටම දකින්නේ නැහැ මෙතනදී දකින්න මේ hina වෙන ආකාරය කුස තුලදී මේ දකින්න මෙතන මේ ඒ වගේ ඉතින් ඒ 4D තාක්ෂණයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ගර්භණී භාවයේදී වැදගත්ම දේ තමයි සති 10යි 14යි අතර කරන සති 10යි 14 අතර කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මේකට ඩේටින් ස්කෑන් ඒවා දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණය කියලා කියනවා. මේ හොඳම සති 12දී කළ යුතුයි. ඒක තමයි ගර්භණී භාවයේ අඩිතාලම වගේ. මොකද පසු කාලීනව දරුවාගේ මිනුම් වලින් වයස ගන්න බෑ අපිට. උදාහරණයක් ලෙස දරුවා ඉපදෙනකොට වෙන්න පුළුවන් කිලෝ 2.5ක් වෙන්න පුළුවන් 3.5ක් වෙන්න පුළුවන්. කිලෝග්‍රෑම් 3.5 බබාගේ මිනුම් වලින් වයස කියන්න බෑ. කිලෝග්‍රෑම් 2.5 කෙනාට වඩා වෙනස්. ඉතින් අන්තිම කාලේදී කියන්න බෑ. මුල් කාලේදී 10යි 14 ඇතුළත බබා හොඳට පේනවා. ඒ කාලේදී දිග මැනලා දින හරිද කියලා බලලා දරුවා බිහිවන දිනය මනුෂ්‍ය වර්ගයාගේ ගැබ් කාලේ සාමාන්‍ය සති 40යි කියලා අපිට ඒක දාලා දෙන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඒකට අද ඔබ මේ වැඩසටහන බලන් ඉන්නවනම් ඔබගේ ගර්භණී භාවයට පත්වන එහෙලිය සොයුරිය කවුරුත් ඉන්නවනම් අන්තිමට ඔසප්පු දිනේ සිට සති 10යි 14 අතර හොඳම සති 12දී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කරලා අර කියපු ආකාරي පින්තූරයක් අරගෙන තියෙනවා නම් එය ඊටාත්ම වැදගත්. පසු කාලීනව වර්ධනය අඩුවීම අනවශ්‍ය වලට සින්ටෝ දෙන එක ඒ වගේම වැඩි කාලයක් නොයා හරි ප්‍රසූතිය හරි දවසේ කරන්න මේ හැම දෙයකටම වැදගත්. ඒ වගේ තව ගොඩක් වැදගත්කම් තියෙන මේ සති 12 ස්කෑන් පරීක්ෂණය කිරීම නිසා. දින නිර්ණය කරන ආකාරයත් ඒ විදිහටයි ඒක තමයි වැදගත්ම දේ. ඊට අමතරව තමයි අනිත් ඒවා බලන්න පුළුවන්. හිස් කබල උදර බිත්තිය ඇඟිලි ඒ වගේ බලන්න පුළුවන්. ඔබතුමා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක තමයි අනිවාර්යෙන් කළ යුතු සහ වැදගත්ම පරීක්ෂණයේ සති 12දී කළ යුතු දේ. ඔව්. දැන් කියන්නේ දරුවා කුස පිළිසිඳගෙන කියන්නේ අපේ අතට භෞතික වෙන්න කලින් මේ අලුත් තාක්ෂණය හරහා මේ දරුවෙක් ඇඟිල්ලක් සූප්පු කරන එකක් hina වෙන එකක් ඒ සියල්ල බලා ගන්න ඉඩ තියෙනවා. ඔව් 4D තාක්ෂණය යටතේ බලන්න පුළුවන්. මේ වගේ බලන්න පුළුවන්. ඔව්. මේ විශේෂයෙන්ම මේ කාලය ඇතුලේ ගර්භණී කාන්තාවන් වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන වෙනත් කාරණා මොනවද වෛද්‍යතුමා? ගොඩක් ඇත්තටම පුළුල් ප්‍රශ්නයක් ඇහුවේ. ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් දෙයක් තමයි අපි අපේ පැරණි අයගේ මතයක් තියෙනවා ගර්භණී භාවයට පත් වුණාම දෙන්නට කන්න ඕනි කියලා. ඒක ඊටාත්ම වැරදි මතයක්. මොකද ඉස්සර කාලේ අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලයට වඩා අද බැලුවොත් 7 දෙනෙකුගෙන් එක්කෙනෙකුට වඩා ගර්භණී භාවයට අවේනික වූ දියවැඩියාව තියෙනවා. මේකට හේතුව තමයි ආහාර රටාවේ තියෙන වෙනස. දැන් ඉස්සර කාලයට වඩා ගොඩක් වැඩ කරන්නේ නැහැ. බොහොම අකර්මණ්‍යයි. වැඩ කරන්නේ ගොඩක් වෙලාවට වාඩි වෙලා. නමුත් කෑම බැලුවොත් ඉස්සරට වඩා ගොඩක් කනවා. 3 වේලටම බත් කාලා ගොඩාක් පිටි ගොඩක් කනවා. ඒ බත් කන එකේ ප්‍රමාණය වැඩි, පිෂ්ඨය වැඩි වුණාම
දියවැඩියාව හැදෙන විශේෂයෙන් සති 24ට පස්සේ දියවැඩියාව හැදෙන්න ප්‍රධානම හේතුව තමයි පිෂ්ඨය ගැන. ඒ සමහර වෙලාවට මේ ලොකු බත් එකක් විතරක් නෙවෙයි සමහර වෙලාවට පළතුරු වලිමුත් ගොඩක් සීනි එනවා. ඒ වගේම අපි දන්නවා නිතරම තැඹිලි බොනකොට ඒවා වල සීනි තියෙනවා. ඒ වගේම පැණි රස කන්න ප්‍රවණතාවයක් දැනෙනවා. ඉතින් තමා ඔළුව පාවිච්චි කරලා හරි විදිහට අවශ්‍ය ප්‍රමාණය විතරයි කෑම ගන්න ඕනේ. ඒවා වැදගත් කාරණා. ඒවා වැදගත්. ඔව් මේ පිළිබඳව අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්නත් පුළුවන්. වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නත් පුළුවන්. ඔබට ත්‍යාග දිනන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය පරීක්ෂණයක් නොමිලේ ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයකුත් අහනවා. අපිට කලින් ස්තුතිවන්ත වෙනවා. ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ වෛද්‍යතුමාට මේ දැනුම් කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබතුමාට. ආයුබෝවන්. අපි ඔබෙන් දැන් ප්‍රශ්නය අහනවා. ප්‍රශ්නය තමයි ගර්භණී භාවයේදී වැදගත්ම අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය කළ යුත්තේ කුමන කාලයේදීද? ගර්භණී භාවයේදී වැදගත්ම අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය කළ යුත්තේ කුමන කාලයේදීද? 9 වෙල්ස් රෝහලින් ඔබට වෛද්‍ය පරීක්ෂණයක් නොමිලේ ලබා දෙනවා. කාන්තා හා ළමා රෝහලක් ලෙස ඔබ පිළිගන්න 9 වෙල්ස් රෝහලින්. මෙන්න මේ අංකයට SMS කරන්න උත්තරේ 070යි 156යි 0222 070යි 156යි 0222 අංකයට SMS කරලා 9 වෙල්ස් රෝහලෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි වෛද්‍යතුමාට සමුදෙන අතර කෙටි විරාමයක් ලබාගෙන නැවතත් සඳුදා නුගසෙවණින් මුණ ගැහෙනවා.